සර්ණයි සියලු දෙනාටම විභංග ප්‍රකරණයේ ධම්මහදේ විභංගය පිළිබඳව තමයි අපි පසුගිය සති දෙක තුන සාකච්ඡා කරේ. ධම්මහදේ විභංගය අපි සැකෙවින් සාකච්ඡා කරලා ඉදිරියට යමු. ධම්මහදේ විභංගයේදී ඉදිරිපත් කරන්නේ කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව අපරියාපන්න කියන තල නැත්තම් කාම ධාතු කියන ධර්මතා පවතින ස්ථානයත් රූප ධාතු, අරූප ධාතු අපරියාපන්න කියන කොටස් හතරේ කොහොමද මේ ස්කන්ධ ආයතන ධාතු ආදී ධර්ම ස්වභාවයන් පවතින්නේ කියලා අපි සාකච්ඡා කරන හැටි. එතකොට එතන පටන් ගන්නවා ධර්ම ස්වභාව 12ක් තමයි අපි මෙතන මූලික කරගන්නේ. මෙතන පේනවා ස්කන්ධයෝ කෙතෙක්ද මේ සර්ව සංග්‍රාහික වාරය. සර්ව සංග්‍රාහික වාරය කියන්නේ ලෝක ධාතුවේ පවතිනා වූ ඒ ධර්ම ස්වභාවයන් 12ක්. ධර්ම ස්වභාවය 12 මොනවද? ස්කන්ධය, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය, හේතුහු, ආහාරයෝ, ස්පර්ශයෝ, වේදනාව, සංඥා, චේතනා, චිත්තයෝ, මෙන්න මේ ආකාරයට ඒ ධර්ම 12 මේ තියෙන ලෝක ධාතුවේ පවතිනා වූ ධර්ම ස්වභාවයන්. ඒ ධර්ම ස්වභාවයන් සියලුම ලෝක ධාතුව ගත්තාම සර්ව සංග්‍රාහික විදියට ඉදිරිපත් කරන එක තමයි මේ පළවෙනි කොටස. අංක 1 තියෙන්නේ සියලුම කොටස් වල කොපමණ ස්කන්ධ තිබේද? ස්කන්ධයෝ 5කි, ආයතනයෝ 12කි, ධාතු 18කි, සත්‍යෝ 4කි, ඉන්ද්‍රියෝ 22කි, හේතු 9කි, ආහාරයෝ 4කි, ස්පර්ශ 7කි, වේදනා 7කි. මේ ආකාරයට සියලුම ධර්ම කොටස් එකතු වුණා නම් කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා විස්තර කිරීම තමයි මේ සර්ව සංග්‍රාහික වාරය. පළවෙනි වාරය කියන්නේ ඒ සර්ව සංග්‍රාහික වාරය. අපි මේකේ දෙවෙනි වාරයට ගියොත් කාම ධාතුවේ කොපමණ ආයතන තිබේද? කොපමණ ස්කන්ධ තිබේද? කාම ධාතුවේ කොපමණ ආයතන තිබේද? කොපමණ ධාතු තිබේද? මේ ආකාරයෙන් කාම ධාතුව සම්බන්ධ කරගෙන මේ දෙවෙනි පරිච්ඡේදයේදී අපි විභාග කරනවා. එතෙන්දී කාම ධාතුව සම්බන්ධ කරගෙන ඊළඟ පරිච්ඡේදයේදී එතකොට මේ පළවෙනි පරිච්ඡේදයේම දෙවෙනි කොටසේදී රූප ධාතුව සම්බන්ධ කරගෙන මේ ආකාරයෙන් අපි ගියා තුන්වෙනි වාරය දක්වා. තුන්වෙනි වාරයේදී කියන්නේ පරියාපන්න අපරියාපන්න භාවය. අපි ඉස්සෙල්ලා කතා කරපු එකේ කාරණා නැවත මෙතන විග්‍රහ කරනවා. තුන්වෙනි අංකයට තියෙන්නේ අපි දැන් කතා කරා ඉස්සෙල්ලා මේ ධර්මය කාම ධාතුවේ කොපමණ තියෙනවද? රූප ධාතුවට කොපමණ අයිති වෙනවද? අරූප ධාතුවට කොපමණ අයිති වෙනවද? අපරියාපන්නයට කොපමණ අයිති වෙනවද කියලා කතා කරලා දැන් මේ තුන්වෙනි අංකයේදී එන්නේ මේ ධර්මයන් අතුරෙන් කොපමණ ධර්ම කාම ධාතු පරියාපන්නද? මේ පරියාපන්නේ කියන්නේ කාම ධාතුවට සාමාන්‍ය අර්ථය ගත්තොත් ඇතුළත් වන්නේද? මේ පරියාපන්න භාවය කියන්නේ ඒ කාම ධාතු කියන සංඛ්‍යාතවට මේ ධර්ම වල කොපමණක් අදාළ වෙනවද කියන ස්වභාවය. අපරියාපන්නේ කියන්නේ ඒකට අදාළ නොවන ස්වභාවය. දැන් බලන්න පංචස්කන්ධය අතුරෙන් කෙතෙක් කාම ධාතු පරියාපන්නද? කෙතෙක් කාම ධාතු පරියාපන්න නොවේද? මෙන්න මේ ස්වභාවයෙන් පටන් ගන්නෙ. මේක තවත් අර්ථයක් ගොත් කාම ධාතුව භජනය කරයිද? පරියාපන්න කියනකොට කාම ධාතුව භජනය කරයිද? කාම ධාතුවට පරියාපන්න නොවේද කියන්නේ කාම ධාතු භජනය නොකරෙද්ද? එතකොට මේ පරියාපන්න ස්වභාවය අපි භව වශයෙන්, තල වශයෙන්, භූමි වශයෙන්,
සීමා කිරීමක් දකින්ට පුළුවන්. දැන් මෙතන බලන්න පංචස්කන්ධයේ අතුරෙන් කෙතෙක් කාම ධාතු පරියාපන්නද කෙතෙක් කාම ධාතු පරියාපන්න නොවේද. ඊට පස්සේ මේ ධර්ම 12ම මෙතන විස්තර කරනවා. සප්ත විඥානයන් කෙතෙක් කාම ධාතු පරියාපන්නද කෙතෙක් කාම ධාතු පරියාපන්න නොවේද. මේ ධර්ම 12ම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ පළවෙනි ඡේදයේදී කියන්නේ පංචස්කන්ධයේ සිට විඥානය දක්වා සියල්ලෙන්ම කොපමණ ප්‍රමාණයක් කාම ධාතුවට පරියාපන්නද කොපමණ ප්‍රමාණයක් කාම ධාතුවට පරියාපන්න නොවේද කියන ප්‍රශ්නය අහනවා. දැන් අපිට කියන්න පුළුවන් දැන් බලන්න දෙවෙනි එකේ රූපස්කන්ධයේ කාම ධාතු පරියාපන්නයි. රූපස්කන්ධයේ කාම ධාතු පරියාපන්නයි. සතර ස්කන්ධයෝ කාම ධාතු පරියාපන්න දෙවෙත් කාම ධාතු පරියාපන්නද නොවෙත්. මොකද මේ කියන එකේ අර්ථය මාත්මයකට කියන්න පුළුවන්ද? රූපස්කන්ධය කියන්නේ කාම භූමියටම කාම ධාතුවටම අයිති වස්තුවක්. රූපස්කන්ධය වෙනත් භූමියකට අයිති වෙන්නේ නැහැ. රූප ධාතුවට අයිති වෙන්නේ නැහැ රූපස්කන්ධය. අරූප ධාතුවට අයිති වෙන්නේ නැහැ. අපරියාපන්නේට පරියාපන්න වෙන්නේ නැහැ. රූපස්කන්ධය පරියාපන්න වෙන්නේ කාම ධාතුවටමයි. දැන් කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් රූපාවචර ලෝකයේ ආයත රූප තියෙනවද? ඔව් රූප තියෙනවා. හැබැයි ඒ තියෙන රූප කාම ධාතු පරියාපන්නයි. ඒවා රූප ධාතු පරියාපන්න නැහැ. ඒ ලෝකේ තිබුණාට ඒක හොඳට පැහැදිලි වෙනවා මේ කාරණේ. එදා එක මහත්මයෙක් ඇහුවා ඒ ප්‍රශ්නෙට උත්තර අපිට හොයාගන්න පුළුවන් මේ පරියාපන්න අපරියාපන්න ස්වභාවය දැක්කම මේක ටිකක් ගැඹීර අවබෝධයට ගත යුතුම කාරණයක්. රූපස්කන්ධේ කාම ධාතු පරියාපන්නයි. රූපස්කන්ධේ රූප ධාතුවටත් අරූප ධාතුවටත් අපරියාපන්නයටත් පරියාපන්න වෙන්නේ නැහැ. සතර ස්කන්ධයෝ කාම ධාතු පරියාපන්න දෙවෙත් කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒ කියන්නේ කාම ධාතු පරියාපන්න විදියටත් තියෙනවා කාම ධාතු පරියාපන්න නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන එක තමයි මේ කියන්නේ. ඊළඟට බලන්න දස ආයතනයෝ. ආයතනෝ දස දෙනෙක් කාම ධාතු පරියාපන්න දෙවෙත් ආයතනෝ දෙදෙනෙක් කාම ධාතු පරියාපන්න දෙවෙත් කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. දස ආයතනය කවුද? මේ රූප සංඛ්‍යාත ආයතනයෝ 10 කාම ධාතුවටමයි පරියාපන්න. ඊළඟට කියනවා 16 ධාතු කෙනෙක් කාම ධාතු පරියාපන්නේ. දැන් බලන්න 16 ධාතු කවුද මේ කාම ධාතු පරියාපන්නේ? මහත්මයෙකුට කියන්න පුළුවන්ද? රූප ධාතු 10යි. ඊට පස්සේ විඥාන ධාතු චක්කු සෝත ගාන જીවහා කාය කියන විඥාන ධාතු 6යි. ඒ 16 මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි හැර ඉතිරි ඒවා කාම ධාතු පරියාපන්න. ධාතු දෙදෙනෙක් කාම ධාතු පරියාපන්න දෙවෙත් කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒ ධාතු දෙදෙනා තමයි ධම්ම ධාතුව සහ මනෝ විඥාන ධාතුව. කාම ධාතුවටත් පරියාපන්න වෙනවා කාම ධාතුවට පරියාපන්න නොද වෙනවායි කියලා කියන්නේ ඒ ධාතු දෙදෙනා. ඊළඟට බලන්න සමුදය සත්‍යය. බලන්න සත්‍ය කොටට ගියාම සමුදය සත්‍යේ කාම ධාතු පරියාපන්නයි. ඒක ස්ථිරවම කියනවා සමුදය සත්‍යේ කාම ධාතු පරියාපන්නයි. ඒක අකුසලයක්. ඒක කිලස් ධර්මයක්. ලෝභය ඒක කාම ධාතු පරියාපන්නයි. සත්‍යෝ දෙදෙනේ කාම ධාතු පරියාපන්න දෙවෙත් සත්‍යෝ දෙදෙනේ කාම ධාතු පරියාපන්න නොවෙත්. ඊළඟට දුක්ඛ සත්‍ය කාම ධාතු පරියාපන්න දෙවෙත් කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. මේ කවුද සත්‍යෝ දෙදෙනා කාම ධාතු පරියාපන්න නොවෙත්? මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි. මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි. මේ කාම භූමියේදී යම් ලැබුවත් ඒක කාම ධාතු පරියාපන්න වෙන්නේ ඒක අපරියාපන්නමයි. එදා ඒ මහත්මයා ඇහුවේ මෙන්න මේ කාරණේ.
එතකොට මාර්ග සත්‍ය වඩලා නිරෝධය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ මාර්ග සත්‍යයත් නිරෝධ සත්‍යයත් කාම ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. ඒවා අපරියාපන්නමයි. එතකොට සමුදය සත්‍ය කාම ධාතු පරියාපන්නයි. දුක්ඛ සත්‍ය කාම ධාතු පරියාපන්නත් වෙනවා. කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. ඇයි කාම ධාතු පරියාපන්න නොදෙවෙත් කියන්නේ? රූප ධාතු වලත් අරූප ධාතු වලත් දුක්ඛ සත්‍ය තියෙනවා. ඒක නිසා. රූප ධාතුවේත් අරූප ධාතුවේත් දුක්ඛ සත්‍ය ඒ විදිහටම තියෙනවා. ඒකින්ද තමයි කාම ධාතු පරියාපන්න නොදෙවෙත් කියලා දාන්නේ. ඊළඟට කියනවා දස ඉන්ද්‍රියෝ කාම ධාතු පරියාපන්න ස්ථිරවම කියනවා ඉන්ද්‍රියෝ 12 කාම ධාතු පරියාපන්නයි. මහත්මයෙකුට කියන්න පුළුවන්ද මේ ඉන්ද්‍රියෝ 12 කාම ධාතු පරියාපන්න ඉන්ද්‍රියෝ 12 කවුද කියලා? ඕදාරික ඉන්ද්‍රියෝ නම් කරන්න පුළුවන් නේ. ඉන්ද්‍රියෝ 12 ස්ථිරවම කියනවා කාම ධාතු පරියාපන්නයි කියලා. ඒවා වෙන පැත්තකට යන්නෙම නැහැ. චක්කු සෝත ගාන ජීවවා කාය ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඔන්න 5යි. දැන් තව 5ක් තියෙනවා. අනිත් 5 කවුද? ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය. ඔන්න 7යි. තව 3ක් තියෙනවා. ඉතින් 3 කවුද? ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, සුඛී ඉන්ද්‍රිය, සුඛී ඉන්ද්‍රිය, දුක්ඛී ඉන්ද්‍රිය සහ දෝමනස් ඉන්ද්‍රිය. දෝමනස් ඉන්ද්‍රිය. සුඛී ඉන්ද්‍රිය, දුක්ඛී ඉන්ද්‍රිය සහ දෝමනස් ඉන්ද්‍රිය. දෝමනස් ඉන්ද්‍රිය කියන්නේ පටිඝ සිතීමයි පවතින්නේ. දෝමනස් ඉන්ද්‍රිය කාම ධාතුමයි පරියාපන්න. එතකොට සුඛ ඉන්ද්‍රිය කියන්නේ සුඛ සාගත කාය විඥානේ, අනික දුක්ඛ සාගත කාය විඥානේ ඒව අයිති කාම ධාතුවටමයි. එතකොට මේ 10 හරි අර ඖදාරික රූප 5 ඊළඟට භාව රූප 2 එතකොට 7යි. එතනින් පස්සේ සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය සහ දෝමනස් ඉන්ද්‍රිය. එතකොට නව ඉන්ද්‍රිය කෙනෙක් කාම ධාතු නව ඉන්ද්‍රියෝ කෙනෙක් කාම ධාතු පරියාපන්නද වෙත්, කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. නව ඉන්ද්‍රියෝ. ඉන්ද්‍රියෝ 9 දෙනෙක්. සද්දා ඉන්ද්‍රියෝ 30 දෙනෙක්. ඔව් කියන්න පුළුවන්ද? සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රිය, උපේක්ෂා ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර භූමියට අයත් නොවන ඉන්ද්‍රිය 9ක්. ඒ ඉන්ද්‍රිය 5යි, මනීන්ද්‍රියයි, සෝමනස් ඉන්ද්‍රියයි, උපේක්ෂා ඉන්ද්‍රියයි, ජීවිතේන්ද්‍රය. විරි ඉන්ද්‍රියත් අයිති. නවයේ හරියට ආවේ නැහනේ. කියන්න පුළුවන්ද නවයේ හරියට පිළිවෙලට? මනීන්ද්‍රියයි, ජීවිතේන්ද්‍රියයි, සද්ධාදී ඉන්ද්‍රිය 5යි, 5යි. සෝමනස් ඉන්ද්‍රියයි, උපේක්ෂා ඉන්ද්‍රියයි. එතකොට නවයේ හරිය. එතකොට 30 දෙනෙක් කාම ධාතු පරියාපන්න නොවෙත්. 3 දෙනෙක් කාම ධාතු පරියාපන්න වෙන්නෙම නැහැ. ඒ ලෝකෝත්තර ඉන්ද්‍රිය 3. මේක අපි සාකච්ඡාව සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි මේකේ වැදගත්කම තියෙන අකුසල හේතුහු 30 දෙනෙක් කාම ධාතු පරියාපන්න වෙත්. අකුසල හේතු 3 දෙනා කාම ධාතු පරියාපන්නව වෙත්. ෂඩ් හේතු කාම ධාතු පරියාපන්න දෙවෙත්, කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. අකුසල හේතු 3 දෙනා අපි දන්නවා ලෝභය, දෝෂය, මෝහය කාම ධාතු පරියාපන්නමයි. වෙනස් තැනකට යන්නේ නැහැ. ෂඩ් හේතු කියන්නේ කුසල හේතුයි අපි අව්‍යාකෘත හේතුයි අය. අන්න හරි. කුසල හේතු 3යි, අව්‍යාකෘත හේතු 3යි. හරි. එතකොට ඊළඟට කියනවා කබලින්කාර ආහාරය කාම ධාතු පරියාපන්නයි. ආහාරයෝ 30 දෙනෙක් කාම ධාතු පරියාපන්න දෙවෙත්, කාම ධාතු පරියාපන්න නොවෙත්. කබලින්කාර ආහාරය කාම ධාතුවටමයි පරියාපන්න. අනිත් 3 දෙනා පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය අනික් කාම ධාතු පරියාපන්නත් වෙනවා, පරියාපන්න නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ රූප ධාතු, අරූප ධාතුට අයිති වෙනවා. ඊළඟට ෂඩ් ස්පර්ශෝ කාම ධාතු පරියාපන්නය. මනෝ විඥාන ධාතු ස්පර්ශය කාම ධාතු පරියාපන්නත වෙත්,
කාම ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒක තේරෙනවනේ. ඒකින්ද අපි එකකින් යමු. ෂඩ් වේදනාවොත් ඒ විදිහටමයි, ෂඩ් සංඥාවොත් එහෙමයි, ෂඩ් චේතනාවොත් එහෙමයි, ෂඩ් චිත්තයොත් ඒ විදිහටමයි, අර ස්පර්ශ විදිහටමයි වැඩ කරන්නේ. අපි බලමු ඊළඟ එකට ගිහිල්ලා. පංචස්කන්ධය අතුරෙන් කෙතෙක් රූප ධාතු පරියාපන්න වෙද්ද. දැන් රූප ධාතුවට ඇවිල්ලා තියෙනවා. පංචස්කන්ධය අතුරෙන් කෙතෙක් රූප ධාතු පරියාපන්නද, කෙතෙක් රූප ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒ වගේම ධර්ම 12 ගැනම මෙතන අහනවා. දැන් බලන්න මෙතන. දැන් කියනවා රූපස්කන්ධය රූප ධාතු පරියාපන්න නොවේ. දැන් පැහැදිලිව කියනවා රූපස්කන්ධය රූප ධාතු පරියාපන්න නොවේ. ස්කන්ධයෝ 7 දෙනෙක් රූප ධාතු පරියාපන්න දෙවෙත්, රූප ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒක තේරෙනව නේද? ගැටලුවක් තියනවද? ඊළඟට කියනවා දස ආයතනෝ රූප ධාතු පරියාපන්න නොවෙත්. අර ඉස්සල්ලා කියපු ආයතන 10 රූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. දැන් කෙනෙකුට අහන්න පුළුවන් රූප ලෝකයේදී ආයතන දෙකක් තියෙනවා. චක්කායතනය ආයතන 6ක් තියෙනවා. ඒ ආයතන 6න් චක්කායතනය, සෝතායතනය, රූපායතනය, සද්ධායතනය, ඊළඟට ධම්මායතනය, මනායතනය. දැන් බලන්න මෙතන දස ආයතනයක රූප ධාතු පරියාපන්න නොවෙත්. කවුද මේ දස ආයතනය? ඕලාරික රූපායතන 10යි. ඔව්. ඕදාරික 10යි. ඕදාරික 10ම රූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. ඇයි එහෙමනම් රූප ලෝකයේදී ආයතන 6ක් අපි කිව්වා. චක්කායතනේ, සෝතායතනේ, රූපායතනේ, සද්ධායතනේ. රූප ලෝකයේ තිබුණාට ඒවා කාම ධාතු පරියාපන්නයි රූප ලෝකෙ තිබුණාට. ඒවා කාම ධාතු පරියාපන්නමයි. ඒවෙන් කරන හැමදේම කාම ධාතු සංඛ්‍යාතව වැඩමයි කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අකුසල් කරනවනේ. ඒගොල්ලෝගේ ඒවා කාම ධාතු පරියාපන්නයි. ඒවා රූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. ඊළඟට කියනවා ෂෝඩස ධාතු කෙනෙක් රූප ධාතු පරියාපන්න නොවෙත්. අපි ඉස්සෙල්ලා කියපු 16මයි ධාතු දෙදෙනෙක් රූප ධාතු පරියාපන්න වෙනවා. රූප ධාතු සත්‍යෝ 30 දෙනෙක් රූප ධාතු පරියාපන්න නොවේති. සත්‍යෝ 30 දෙනෙක් දුක්ඛ සත්‍ය රූප ධාතු පරියාපන්න වෙයි. රූප ධාතු පරියාපන්න නොදෙවෙත්. දුක්ඛ සත්‍ය රූප ධාතුවට පරියාපන්නත් වෙනවා. පරියාපන්න නොවන අවස්ථාවක් තියෙනවා. එතකොට සත්‍යෝ 30 දෙනෙක් අනික් සත්‍යෝ 30 දෙන රූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. ඊළඟට තෙලස් ඉන්ද්‍රිය කෙනෙක් රූප ධාතු පරියාපන්න නොවෙත්. නව ඉන්ද්‍රිය කෙනෙක් රූප ධාතු පරියාපන්න වෙත්. රූප ධාතු පරියාපන්න නොදෙවෙත්. මේ කාරණේ තේරෙනවද? අර ඉස්සෙල්ලා කතා කරපු විදිහටම මේක පුළුවන්ද කාට හරි කියන්න පුළුවන්ද මේ තෙලස් ඉන්ද්‍රිය මොනවද කියලා කියන්න? රූප ධාතු පරියාපන්න වෙන ඉන්ද්‍රිය 13. රූප ධාතු පරියාපන්න නොවන රූප ධාතු පරියාපන්න නොවෙත්නේ. නොවන 13. තෙරුවන් සරණයි. මං කියන්නද සර්? චක්කු, සෝත, ගාන, ජීවා, කාය, ස්ත්‍රී, පුරුෂ, දුක්ඛ, සුඛ, දෝමනස්සයි. ඊළඟට අර ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනයි. කියන්නේ අඤ්ඤත්ස්ථාමීති, අඤ්ඤතාවි, අඤ්ඤවි. ඉන්ද්‍රිය තුන, ප්‍රඥා ඉන්ද්‍රිය තුන. අර කාම පරිපන්න 10යි අර තුනයි. හරියට හරි. හරි. එතකොට කියනවා අකුසල හේතු තිදෙන රූප ධාතු පරියාපන්න නොවෙත්. අකුසල හේතු 3 දෙනා ලෝභ දෝෂ මෝහ. ෂට්ඨ හේතු රූප ධාතු පරියාපන්න වෙනවා. පරියාපන්න නොවෙනවා. එතකොට බලන්න රූප ධාතුවේ අකුසලයක් කරොත් ඒ අකුසලය රූප ධාතුවට පරියාපන්න නැහැ. එයා කාම ධාතු පරියාපන්නමයි. ඒ කියන්නේ මේ හොඳ තැනක හිටියත් නරක දෙයක් කරොත් නරක දෙයටමයි අයිති. රූප ධාතුව කියන්නේ මේගොල්ලෝ කුසලයේ වඩලා ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ අකුසලයක් කරොත් ඒ අකුසලය කාම ධාතුවටමයි පරියාපන්න වෙන්නේ. ඒකට අකුසල හේතු 3 දෙනාම රූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. අනික් 6 දෙනා රූප ධාතු පරියාපන්නත් වෙනවා. ෂට්ඨ හේතු
රූප ධාතු පරියාපන්න නොදවෙත්. හරි. කබලින්කාර ආහාරය රූප ධාතු පරියාපන්න. අවසරයි ගුරුතුමනි. රූප ලෝකයේදී අකුසල් වෙනවද ගුරුතුමනි? කියන්න මට තේරෙන්නේ නැහැ උතුමි කියන එක. රූපාවචර ලෝකවලදී අකුසල වෙනවද කියලා අහන්නේ. උත්තර වෙනවනේ. රූප ලෝකේ වෙනවා. ඒකෙන්දානේ ඒගොල්ලෝ ආපහු වැටෙනවානේ පහලටම. රූප ලෝකේ විතර නෙවෙයි අරූප ලෝකේ ඉන්නේ වැටෙනවා පහලටම. ද්වේෂසිත ඇති වෙන්නේ නැහැ අනිත් ඒවා ඇති වෙනවනේ. අන්න හරි. ඔව් භවග්‍රේට ගියපු පුජ්‍යලයාත් මේකේ අන්තිමට කියනවා මේ දේශනාවේ අවසානයේට කියනවා භවග්‍රේ. ඒ කියන්නේ නේව සංඥා නා සංඥා එතන ගියපු පුජ්‍යලයා කල්ප බොහෝ ගාණක් කල්ප කොච්චරයක් ඉන්නවද මේකේ ආයුෂත් කියනවා කල්ප බොහෝ ගාණක් ඉඳලා 84000ක් කල්ප 84000ක්. ඔව් නැවත වැටෙනවා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා අපායටත් යන්න පුළුවන්. ඇයි ඒගොල්ලන්ගේ මානය බොහෝම හෙබි. මානය ඊටාම මානය සහ දිට්ඨිය. මානය දිට්ඨිය ඊටාම තදින් තියෙනවා ඒ අයගේ. බලන්න ඊළඟට තියෙනවා ඊළඟ එක පංචස්කන්ධය අතුරෙන් කෙතෙක් අරූප ධාතු පරියාපන්න දෙවෙත් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. දැන් අරූප ලෝකේ අරූප ධාතුව ගැන කතා කරන්නේ. මේ වගේ ඒ 12ම ගැන. රූපස්කන්ධය අරූප ධාතු පරියාපන්න නොවේ. ස්කන්ධය 4 දෙනෙක් අරූප ධාතු පරියාපන්න දෙවෙත් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. ඊළඟට දස ආයතන කෙනෙක් අර විදිහට විස්තර කරනවා. ආයතනෝ දෙදෙනෙක් අරූප ධාතු පරියාපන්නයි නැත්නම් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. මේ විදිහට ෂෝඩස ධාතු කෙනෙක් අරූප ධාතු පරියාපන්න නොවෙත්. ධාතු දෙදෙනෙක් අරූප ධාතු පරියාපන්න වෙත් පරියාපන්න නොවෙත්. මේ කාරණේ දන්නවනේ මෙතන ධාතු දෙදෙනා කියනකොට ධම්ම ධාතුව සහ මනෝ විඥාන ධාතුව. ඒ වගේ සත්‍යෝ තිදෙනෙක් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. දුක්ඛ සත්‍ය අරූප ධාතු පරියාපන්න දෙවෙත් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. ඊළඟට කියනවා තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් අරූප ධාතු පරියාපන්න නොවෙත්. තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් අරූප ධාතු පරියාපන්න නොවෙත්. ඉන්ද්‍රියෝ 8 දෙනෙක් අරූප ධාතු පරියාපන්නද වෙත් අරූප ධාතු පරියාපන්න නොදවෙත්. මේ තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් උනේ කොහොමද? අතන කිව්වා තෙලස් කියලා රූප ධාතුවේදී මේක තුදුස් උනා. අනඤ්ඤාත අඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය නේ අරූපාවචර. ඇහින්නේ වෙන අදහසක් කියන්න පුළුවන්ද? අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය හටගන්නේ නෑනේ. මේ එතන ඇස කන නාසය ඒ අහන්න විදිහක් නෑනේ. සෝවහම් මාර්ගය ලබන්න. එතකොට අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය අරූපාවචර වෙලා ලැබෙන්නේ නැහැ. ඒක කාරණයක්. ඒක හරි. හැබැයි මෙතන ඒක මේ තුදුස් වෙනකොට එයා නෙවෙයි එකතු වෙලා තියෙන්නේ. තව එක්කෙනෙක් එකතු වෙලා තියෙන්නේ. අඤ්ඤතාවි ඉන්ද්‍රිය. අඤ්ඤ ඉන්ද්‍රිය. අඤ්ඤ ඉන්ද්‍රිය කියන්නේ තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් අරූප ධාතු පරියාපන්න නොවෙත්. කෙලින්ම කියනවා අරූප ධාතු පරියාපන්න වෙන්නේ නැහැ. කවුද? අර ඉන්ද්‍රිය තුන් දෙනා අපරියාපන්නමයි. ඒගොල්ලෝ වෙන ධාතුවකට පරියාපන්න වෙන්නේ නැහැ. අර අනඤ්ඤතඤ්ඤස්සාමීති අඤ්ඤීන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය අපරියාපන්නමයි. ඒගොල්ලෝ ලෝකෝත්තරමයි. මොන ලෝකේ වැඩුවත් එයා අයිති වෙන්නේ ලෝකෝත්තර ධර්මයට. සෝමනස ඉන්ද්‍රියට මොකද වෙන්නේ? සෝමනස ඉන්ද්‍රිය අරූපාවචරේ සෝමනස්ස උපදින්නේ නෑනේ. අන්න හරි. මෙතෙන් දෙන්නේ තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් වෙනකොට අර කියපු 10යි ඊට පස්සේ ඉස්සෙල්ලා 3යි ඉස්සෙල්ලා 3 අපි ඉස්සෙල්ලා ගණන් හදලා තියෙනවනේ. ඒ තුදුස් ඉන්ද්‍රිය කෙනෙක් කියනකොටම අර ඉස්සෙල්ලා කිව්ව 10යි 10ට 3ක් එකතු කරා. ඒ 3 අනඤ්ඤතඤ්ඤස්සාමිති අඤ්ඤීන්ද්‍රිය අඤ්ඤතාවින්ද. ඊට පස්සේ තව එකක් එකතු වුණා. ඒක සෝමනස් ඉන්ද්‍රිය. වෙන ඒක පැහැදිලිද? මේ තුදුස් වෙනකොටම ඉස්සලා තෙලස් වෙනකොට අර 3 අරගෙන ඉවරයි. දැන් මෙතන තියෙන්නේ ඒ 3ට අමතරව තව එකක්. ඒක පැහැදිලි වුණාද? පැහැදිලිස. ඇයි ඉස්සලා රූප භූමිය කියනකොට අපි රූප ධාතුවේ කියනකොට තෙලස් කිව්වා 13ක් කිව්වා.
ඒ 13 කියනකොට අර මහත්මයෙක් කිව්වා හරි 13 එන්නේ කාම ධාතුවට කිව්වානේ අපි 10ක් කියලා. ඒ 10ට එකතු කරා තව 3ක්. ඒ 3 එකතු කරා එතකොට ඔන්න 13ක් වුණා. දැන් 13ට තව එකක් එකතු වෙන්න ඕන. ඒක එන්නේ සෝමනස්ස ඉන්ද්‍රිය. හරි. එතකොට ඉන්ද්‍රියෝ 8 දෙනෙක් අරූප ධාතු පරියාපන්න දෙවෙත් අරූප ධාතු පරියාපන්න නොදෙවෙත්. හරි. ඊළඟට අකුසල හේතු තිදෙන රූප ධාතු පරියාපන්න නොදෙවෙත්. ඒක අපි ඉස්සෙල්ලා කිව්වා වගේම. කබලින්කාර ආහාරය අරූප ධාතු පරියාපන්න නොවේ. ආහාරයෝ තිදෙනෙක් අරූප ධාතු පරියාපන්නයි නොදෙවෙත්. ෂට් ස්පර්ශෝ අරූප ධාතු පරියාපන්න නොවේ. මනෝ විඥාන ධාතු ස්පර්ශය අරූප ධාතු පරියාපන්න වෙත් පරියාපන්න නොදෙවෙත්. මේ කාරණා තේරෙන හින්දා මම හිතන්නේ ඒක ටිකක් අපි ගැටලුවක් නෑනේ. මේ ස්පර්ශෝ කියනකොට අපි දන්නවානේ චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ, කාය සම්පස්සේ සහ මනෝ සම්පස්සේ. මේ ෂට් ස්පර්ශෝ. අන්නේ ඒ ස්පර්ශෝ. ඒ වගේම තමයි වේදනාවත්, සංඥාවත්, චේතනාවත්, චිත්තයත් ඉන්නේ ඒ විදිහටමයි. ඒකේ ඉඳා මම ඒක වෙනම කිව්වේ නෑ. මං හිතන්නේ තේරෙනවා ඇති කියලා හිතනවා. දැන් බලන්න මොකද වෙන්නේ ඊළඟට. දැන් ගිහිල්ලා තියෙනවා මේ 1041 ඉඳන් පංචස්කන්ධයන් අතුරෙන් කෙතෙක් පරියාපන්නයෝද කෙතෙක් අපරියාපන්නයෝද. තව බිඳුවක් ඇවිල්ලා තියෙනවා. මේ පරියාපන්න කියන්නේ ලෝකයට අයිති. අපි තුමු ලෝක සම්මතයට අයිති. අපරියාපන්නය කියන්නේ ලෝක සම්මතයෙන් පිට, ලෝකයෙන් පිට. මේ අපි ලෝකේ කියලා අපි ගණන් ගන්න එකට පිට ලෝකෝත්තර ස්වභාවය. ලෝකේ ඉක්මවා ගියපු ස්වභාවය. අපරියාපන්න කියන එක. ඒකේ මේ දැන් 12ම අපි කියපු ඒ ධර්ම 12ම දැන් අපි සාකච්ඡා කරනවා පරියාපන්නද අපරියාපන්නද කියලා. දැන් බලන්න මේක යන හැටි. රූපස්කන්ධය පරියාපන්නයි. ලෝකේ ඉක්මව යන්නේ. සතර ස්කන්ධයෝ පරියාපන්නත් වෙන්න පුළුවන් අපරියාපන්න වෙන්නත් පුළුවන්. ඒ කාරණේ තේරුණා නේද? මට මෙතන ඉස්සරහට ගියාගේ නේද? ගැටලුවක් තියනවද? ගැටලුවක් මට නෑ සර් තේරෙනවා. හරි. එහෙනම් අපි බලමු දස ආයතන කෙනෙක් පරියාපන්නය. ආයතනෝ දෙදෙනෙක් පරියාපන්නද අපරියාපන්නද වෙත්. ඒක අපි දන්නවානේ මේ ආයතන දෙන්නා දන්නවා. මන ආයතනය සහ ධම්මායතනය. ලෝකෝත්තර ධර්ම වලත් මේ දෙකේ විදිහටම තියෙනවා. ඊළඟට 12 ධාතු පරියාපන්නය. ධාතු දෙදෙනෙක් පරියාපන්නද වෙත් අපරියාපන්නද වෙත්. සත්‍ය දැන් බලන්න මෙන්න මෙතන. සත්‍යෝ දෙදෙනෙක් පරියාපන්න. මේ සත්‍යෝ දෙදෙනා කවුද? නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. පරියාපන්නයි. පරියාපන්න කියන්නේ ලෝකයට අයිති. දුක්ඛ සත්‍යයි සත්‍යයි සමුදය සත්‍යයි. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. ඒක ලෝකයේ ඉක්ම යන්න බෑ ඒවට. ඒවන් ලෝකයටම අයිති. ලෝකයේ ඉක්ම යන්න බෑ. සත්‍යෝ දෙදෙනෙක් ඉන්නවා පරියාපන්නයි. කවුද? මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය. ඒගොල්ලෝ ලෝකයේ ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ලෝකෝත්තරයි. ලෝකේ ඉක්මවා ගියා කියන්නේ ලෝකෝත්තරමයි. සත්‍යෝ දෙදෙනෙක්. අන්න දැන් මෙතනින් හොඳට ඒක පැහැදිලි වෙනවා. ඊළඟට කියනවා දස ඉන්ද්‍රියෝ කෙනෙක් පරියාපන්නව. ඉන්ද්‍රියෝ තිදෙනෙක් පරියාපන්නද වේත්. ඉන්ද්‍රියෝ තිදෙනෙක් අපරියාපන්නය. ඉන්ද්‍රියෝ තිදෙනෙක් අපරියාපන්නය. අපි ඉස්සලා කියපු තුන් දෙනා. කවුද ඒ තුන් දෙනා? අනඤ්‍යතඤ්ඤස්සානීති අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවේන්ද්‍රිය. ඒගොල්ලෝ අපරියාපන්නයි ලෝකෝත්තරමයි. ඉන්ද්‍රියෝ 9 දෙනෙක් පරියාපන්නද වෙත් අපරියාපන්නද වෙත්. ඉදිරි ටික පරියාපන්නත් වෙනවා අපරියාපන්නත් වෙනවා. ඊළඟට කියන අකුසල හේතු තිදෙන පරියාපන්නය. ලෝභ දෝෂ මොහ ලෝකයටමයි අයිති. ලෝකේ ඉක්ම යන්නේ නැහැ. ෂඩ් හේතුහු පරියාපන්නද වෙත් අපරියාපන්නද වෙත්. මේ කාරණේ තේරෙනවනේ. ගැටුව තියෙන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. නැත්නම් මං ඉදිරියට යනවා ඒකයි. ඊළඟට කියනවා කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය පරියාපන්නය. ආහාරයෝ තිදෙනෙක් පරියාපන්නද වෙත් අපරියාපන්නද වෙත්. ඒකේ ගැටලුවක් නැහැනේ. කබලින්කාර ආහාරය මේ ලෝකයට කාම ධාතුවටමයි අයිති. අනිත් තුන් දෙනා පරියාපන්න වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශය, මනෝ සංචේතනාව, විඥානය.
චත් එතන ස්පර්ශෝතේ සමා වෙනස එතන ආහාරය ගන්න එතන රූපයක් නිසාද එතන එහෙම වෙන්නේ? කබලින්කාර ආහාර. කබලින්කාර ආහාරය කියන්නේ කබලින්කාර ආහාරය රූපමයි. කබලින්කාර ආහාරය කියන්නේ රූප. ඒක නිසානේ ලෝකෙටයි. ඔව් ලෝකෙන් ඉක්මවා යන්නේ කබලින්කාර ආහාරය. රූප ලෝකෙටවත් අයිති නෑ. රූප ධාතුවටත් අයිති උන්නේ නෑ කබලින්කාර ආහාරය. අරූප ධාතුවට අයිති උනේත් නෑ. කබලින්කාර ආහාරය කියන්නේ රූප ධර්මයක්. රූප පරමාර්ථ ධර්මයක්. ඒවා පරියාපන්නමයි ලෝකෙටමයි අයිති. කාම ලෝකෙටම කාම ධාතුවටමයි අයිති. එතකොට ෂට් ස්පර්ශ ඊළඟට ස්පර්ශෝ ඉඳන් ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ සියල්ලම අර විදිහටමයි යන්නේ. ෂට් ස්පර්ශෝ කියනකොට 6 දෙනා අපි දන්නවා චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ආදී මනෝ ධාතු සම්පස්සේ දක්වා අන්තිම එක මනෝ විඥාන ධාතු සම්පස්සේ ඒක මනෝ විඥාන ධාතු සම්පස්සේ පරියාපන්නත් වෙනවා අපරියාපන්නත් වෙනවා. අන්න ඒ විදිහට වේදනාවත් සංඥාවොත් චේතනාවොත් චිත්තයොත් සියල්ලම ඒ විදිහටම මේ ස්පර්ශයේ විදිහටමයි යන්නේ. වේදනාව කියනකොට චක්කු සම්පස්සජ වේදනාව, සක්කු සම්පස්සජ සංඥාව, චක්කු සම්පස්සජ චේතනාව, චක්කු විඥානය. අන්න ඒ විදිහට තමයි මේක දකින්නේ. ඒ ටික ඒ විදිහටම නිසා අපි ඒක තේරුණායි කියලා මම හිතනවා. තේරුම් නැත්තම් කියන්න. දැන් බලන්න මේක ඊළඟට මේක යනවා ගාම්භීර ස්ථානයකට. දැන් යනවා කාම ධාතුවේ උත්පත්ති ෂණේ කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙද්ද. දැන් අපි මේ ධර්ම ස්වභාවය උත්පත්ති ෂණේදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලනවා. ඉස්සෙල්ල බැලුවේ ප්‍රවෘත්තියේදී මේ ධර්ම පවතින හැටි. දැන් බලනවා මේ ධර්ම උත්පත්ති ෂණේ උත්පත්ති ෂණේදී ප්‍රතිසන්දිසිත පහළ වෙනකොට කොච්චර ස්කන්ධ තියෙනවද, කොච්චර ආයතන හැදෙනවද, කොච්චර ධාතු හැදෙනවද, කොච්චර සත්‍ය තියෙනවද, කොච්චර ඉන්ද්‍රිය පහළ වෙනවද, අය ආකාරي අර 12 ධර්මම කොහොමද උත්පත්ති ෂණේ පහළ වෙන්නේ කියලා මේක තේරුම් ගන්න හැටි. මේ කාරණේ කියවන්න මේක හරි ගැඹීර තැනකට යන්නේ. ඒකින්ද මේක ටිකක් අමාරුයි. තේරුම් ගන්නත් අමාරු වෙන්නේ නැහැ. බලන්න දැන් කාම ධාතුවේ උත්පත්ති ෂණේ කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙද්ද. ඒ වගේ කොතෙක් චිත්තයෝ පහළ වෙද්ද කියලා අර 12 ධර්මම මෙතන කැබ්බෙලා තියෙනවා. දැන් මෙතන කාම ධාතුවේ උත්පත්ති ෂණේ සියල්ලන්ටම පංචස්කන්ධයෝ පහළ වෙති. පංචස්කන්ධයෝ කාම ධාතුවේදී උපදිනවා. සියල්ලන්ටම පංචස්කන්ධයෝ පහළ වෙනවා. ඒකේ ගැටුවක් නැහැ නේද? තේරුම් ගත්ත හැකි නේද? ඇයි නාම රූප කියනකොට නාම කියන්නේ 4 නාමස්කන්ධය, රූප කියන්නේ රූපස්කන්ධය. ඔන්න පංචස්කන්ධය පහළ වුණා. නාම රූප පහළ වෙනවා කියන්නේ පංචස්කන්ධය පහළ වුණා. ස්වාමීන් වහන්සේ දැන් පොඩ්ඩක් ඉස්සලා දේශනා කරේ. ඒ නාම රූප පහළ වීම තමයි පංචස්කන්ධයේ පහළ වීම. නාමස්කන්ධ 4යි. නාම රූප කියනකොට රූපස්කන්ධයකටත් අරූපයි. හරි. දැන් අපි ඒක දන්නවා. ඒතර කිසිවෙකුට 11 ආයතන පහළ වෙයි. කිසිවෙකුට දස ආයතන පහළ වෙයි. කිසිවෙකුට අන්‍ය දස ආයතන පහළ වෙයි. කිසිවෙකුට නව ආයතන පහළ වෙයි. කිසිවෙකුට සත් ආයතන පහළ වෙයි. මේ කාරණේ ඊටාම ගැඹුරු ආකාරයෙන් කියන්නේ. ඒතර කවුද දස ආයතන පහළ වෙන්නේ කාටද? අන්‍ය දස ආයතන පහළ වෙන්නේ කාටද? නව ආයතන පහළ වෙන්නේ කාටද? සත් ආයතන පහළ වෙන්නේ කාටද කියලා දැන් එකිනෙකට බලනවා. දැන් ඊළඟට කියනවා කිසිවෙකුට 11 ආයතන පහළ වෙති. කිසිවෙකුට දස ආයතන පහළ අපි දැන් ඒ කියපු සත් ආයතන පහළ වෙති. දැන් ඊළඟට කියනවා මේ දැන් මේක විස්තර කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ? සියල්ලන්ටම එක් සත්‍යයක් පහළ වෙයි. ආයතන පංචස්කන්ධය කිව්වා, ළඟට ධාතු කිව්වා. ඊළඟට සියල්ලන්ටම එක් සත්‍යයක් පහළ වෙයි. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය පහළ වෙනවා. උත්පත්ති ෂණේම දුක් සත්‍ය අරගෙනම තමයි අපි එන්නේ අලුත් ජීවිතයක් එනකොට. ඊළඟට කිසිවෙකුට තුදුස් ඉන්ද්‍රිය පහළ වෙති. කිසිවෙකුට තෙලස් ඉන්ද්‍රිය පහළ වෙති. කිසිවෙකුට අන්‍ය තෙලස් ඉන්ද්‍රිය පහළ වෙති. කිසිවෙකුට 12 ඉන්ද්‍රිය පහළ වෙති. කිසිවෙකුට දස ඉන්ද්‍රිය පහළ වෙති. කිසිවෙකුට නව ඉන්ද්‍රිය පහළ වෙති.
මෙන්න මේ ආකාරයට ඒ විවිධ ඉන්ද්‍රිය ස්වභාවය මේ ඉන්ද්‍රිය නානත්වය මේ නාම නානත්වය ස්කන්ධ නානත්වය ආයතන නානත්වය ඉන්ද්‍රිය නානත්වය මේ බුදුරජාණන් වහන්සේගේ සම්පජ්ජුත ඥාණයෙන් දැක්ක ස්වභාවය තමයි පෙන්වු කරන්නේ ඒ ධාතුන් වල ඒ ස්වභාව වල පහළ වෙන ආකාරය. දැන් බලමු අපිට ඊළඟට සමා වෙන්න සර් අර ආයතන 11යි කියලා කියන්නේ ශබ්ද රූපේ නැති නිසාද අර උපදින ඒක විග්‍රහ කරනවා පහළදී විග්‍රහ කරනවා. දැන් මේක උද්දේශය වශයෙන් දෙන්නේ ඊළඟට නිर्देशය වශයෙන් මේක එකිනෙක විස්තර කරනවා. අපි එතෙන්ට ගිහිල්ලා ඒක කතා කරමු. ඊළඟට මේක උද්දේශය වශයෙන් දැන් ඒ එකිනෙක අරගෙන මේකේ කියනවා මෙහෙම. දැන් බලන්න කාම ධාතුවේ උත්පත්ති ෂණයේ සියල්ලන්ටම කවර පංචස්කන්ධය පහළ වෙද්ද? රූපස්කන්ධයේ ඉඳන් විඥාන අර අපි කියන පංචස්කන්ධයෙන් පහළ වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. කාම ධාතුවේ උත්පත්ති ෂණයේ සියල්ලන්ට පංචස්කන්ධය පහළ වෙති. ඒකේ ගැටලුවක් නැහැ නේ. දැන් මෙතන ඉඳන් බලන්න 44 ඉඳන් 1040 කාම ධාතුවේ උත්පත්ති ෂණයේ කවර එකට 11 ආයතන පහළ වෙද්ද? දැන් මේකට උත්තරේ දෙනවා. කාමාවචර දෙවියන්ටද ප්‍රථම කල්පික මනුෂ්‍යයන්ටද කාමාවචර දෙවියන්ටද ප්‍රථම කල්පික මනුෂ්‍යයන්ටද ඌපපාතික වූ ප්‍රේතයන්ටද ඌපපාතික වූ අසුරයන්ටද ඌපපාතික වූ තිරිසනුන්ටද නිරි සතුන්ටද සම්පූර්ණ ආයතන ඇතියනට දැන් මේ සම්පූර්ණ ආයතන ඇතියන තමයි මේ 11 ආයතනය පහළ වෙන්නේ. බලන්න සම්පූර්ණ ආයතන තියෙන. ඒ කියන්නේ අපේ වගේ ගබ්බසෙය්‍යක අයගේ නෙවෙයි මේ ඕපපාතික ස්වභාවයේ අයට. උත්පත්ති ෂණේ 11 ආයතන පහළ වෙත්. දැන් මොනවද කියනවා? චක්ෂුර ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය. දැන් බලන්න සද්ද ආයතනය නෑ මෙතන. ඇයි? උත්පත්ති ෂණේ අර මාත්මය කිව්වා වගේ මේ ශබ්ද ආයතනේ නෑ. ඒක කර්මජ රූපයක් නෙවෙයි. අන්න ඒකයි හේතුව. ගාහන ආයතනේ, ගන්ධ ආයතනේ, ජීව ආයතනේ, රස ආයතනේ, කාය ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, මන ආයතනේ, ධම්ම ආයතනේ මේ උත්පත්ති ෂණයේ උනොට 11 ආයතන. පැහැදිලි නේද ඒක? ප්‍රථම කල්පික කියන මිනිස්සය කියනකොට ඒතකොට දැන් තිරිසනුන් අරගෙන නැහැ නිස ගබ්බ අර්බෙන් බිහිවෙන ප්‍රථම කල්පික මිනිස්සෝ කියන්නේ මේ අපි කියනවානේ මොකද රෝපින්දන්නේ ආබස්සර වල ඉඳන් කල්ප විනාශයට පස්සේ ඒ මිනිස්සු පහළ වෙනවා කියලා ඒ මිනිස්යන්ගේ වෙනස තියෙන්නේ ඒගොල්ලන්ගේ භාව රූප නැති එක තමයි. භාව රූප නැහැ අනික කට්ටිය උපපාතික ස්වභාවයෙන් ඒගොල්ලෝ ඉන්නේ. ඒක පහළදී අයිසරයක් පේනවා. භාව රූප පහළ වෙන්නේ නැහැ. ප්‍රථම කල්පික කිව්වහම වෙනසකට තියෙන එච්චරයි. බලන්න දැන් ඊළඟට ඒක 11 ආයතන පැහැදිලි වුණා නේද? ශබ්ද ආයතනේ නෑ ඒගොල්ලන්ට. හරි. කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවර එකකට දස ආයතන පහළ වේද? දස ආයතන 10ක් පහළ වෙන්නේ කොහොමද? ඕපපාතික ප්‍රේතයන්ට, ඕපපාතික අසුරයන්ට අර වගේ ඕපපාතික අයට දස ආයතනම පහළ වෙයි. තව ආයතනයක් මේගොල්ලන් නැති වෙලා තියෙනවා. මොකද නැති වෙලා තියෙන්නේ? දැන් බලන්න මෙතන රූප ආයතනයෙන් පටන් ගත්තේ. රූප ආයතනයෙන් පටන් ගත්තේ. ආයතනේ නැත. නෑ. ඒගොල්ලන්ට ජාත්‍යාන්දයි. ඇස ලැබිලා නෑ. ඇස ලැබෙන්නේ කර්මයෙන්මනේ. ඇස ලැබිලා නෑ. අන්න ඇස ලැබෙන්නේ නැති නිසා රූප ආයතනයෙන් පටන් ගත්තේ චක්ක ආයතනෙ මෙතෙන්ට නැහැ. හරි? හරි. ඒක අපි පැහැදිලි නේද ඒක? හරි. එතකොට ඒගොල්ලන්ට දස ආයතනෙ පහළ මේගොල්ලෝ ජාත්‍යාන්ද පුජ්‍යලයෝ. ජාත්‍යාන්ද පුජ්‍යලයට වෙන්නේ එහෙමයි. රූප ආයතන එහෙනම් කොහෙන්ද ලැබෙන්නේ? චක්කායතන ලැබිලා නැහැ. හැබැයි රූප ආයතන ලැබිලා තියෙනවා. රූප ආයතන ලැබුණේ කොහොමද? ඇස නැති වුණාට රූප තියෙනවනේ. මාත්මයක එක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වර්ණ රූපයේද? අන්නාරේ කර්මජ රූප වල තියෙන සුද්ධාෂ්ටකයෙන් තමයි රූප ආයතන ලැබෙන්නේ. කර්මජ රූප වල තියෙන රූප ආයතනෙ. සුද්ධාෂ්ටකයේ තියෙන රූප ආයතනෙ. සුද්ධාෂ්ටකේ නෑ ශබ්ද ආයතනෙ. අන්න ඒකින්ද තමයි ශබ්ද ආයතනෙ නොලැබෙන්නේ. සුද්ධාෂ්ටකයෙන් කර්මජ රූපේ මේ උත්පත්ති ෂණය ගැන කතා කරන්නේ. මෙයා එළියට අවිලා රූප බලන්නේ නැහැ. මේ උත්පත්ති ෂණය ගැන කතා කරන්නේ. උත්පත්ති ෂණයේදී ලැබෙන ධර්ම තමයි ඒ කර්මජ රූප වලින් රූප ආයතන ලැබෙනවා. ඒ වගේම සෝත ආයතන ලැබෙනවා.
ගහන ආයතන ලැබෙනවා, ගන්ධ ආයතන ලැබෙනවා, ජීව ආයතන කායතන මේ කර්මජ රූප ගොඩ. හරි. එතකොට දැන් බලන්න එතන එකන දස ආයතන හම්බෙලා නැත්තේ මොකක්ද ආයතනේ? 11න් එකක් අඩු වෙලා තියෙනවා ඒ චක්ක ආයතනේ. හරි. ඊළඟට කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවර එකට අන්‍ය දස ආයතන පහළ වේද? බලන්න එතන මම ඒ තැනට විතරක් යන්න නැත්නම් මේක දිග වැඩි නිසා. දැන් මේ චක්ෂුර ආයතනේ පහළ වෙලා තියෙනවා. එයා රූප ආයතනයත් පහළ වෙලා තියෙනවා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? සෝත ආයතනෙට මොකද වෙලා තියෙන්නේ? සෝත ආයතනේ නෑ. ඒගොල්ලෝ ಜಾති බදිරයෝ. හරි නේද? පැහැදිලි නේද? දැන් පැහැදිලුණාද? චක්කායතනේ ලැබිලා හැබැයි යාට කර්මජ රූප වලින් ලැබිලා නෑ සෝත ආයතනේ. කර්මජ රූපයක් නෑ නේද? බදිරයෝ. අන්න ಜಾති බදිරයෝ. හරිනේ? මෙතන ශබ්ද ආයතනේ නැත්තේ ඒක හේතුවින්ද නෙවෙයි උත්පත්ති ෂණේ නිසා මේ ಜಾති බදිරින්ද තමයි සෝත ආයතනේ ලැබුණේ. මේ කාර්යය තේරෙනවද? මේ තේරෙනවා සර්. ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි කියන්න. නැත්නම් අපි ඉදිරියට යමු. මේක ගොඩාක් දිගට යනවා. මේක හරිම ගැඹීර විදියට යන්නේ. හරියටම අපි ධර්මතා දැනගෙනම දකින්න ඕන. ඊළඟට තියෙනවා කාම ධාතුවේ උත්පත්ති ෂණයකට කවරෙකුට සර් මේ දස ආයතනේ නැත්තේ කාටද කියන තැන ඉඳන් කරුණු තුනක් තියෙනවා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සර්. දස ආයතනේ ළඟ ඉඳන් ඒ කරුණු තුන පොඩ්ඩක් ආයතන 10ක් ඕපපාතික ප්‍රේතෙන් මේකද දැන් කාම ධාතුවේ උත්පත්ති ශරේ කවරකට අන්‍ය දස ආයතන පහළ වේදයක් කියන එතන ඉඳන්ද? ඔව් සර්. හරි. අපි ඉස්සෙල්ලා කිව්වා යම් කිසි කෙනෙකුට මෙතන ඉස්සෙල්ලා එකේ කිව්ව ಜಾති අන්ධයන්ට. ಜಾති අන්ධයන් කියන්නේ එයාලට චක්කු ප්‍රසාද රූපේ නොලැබෙන අය. ඒ ಜಾති අන්ධයන්ට. එතකොට චක්කු ප්‍රසාදේ රූපේ යාට නොලැබෙනවා නම් ඇසක් නිකන් පිටට පේන්න තිබුණා කියලා වැඩක් නැහැ. එයාට චක්කායතනේ ලැබිලා නැහැ. ඒකින්ද තමයි ඒ පළමියට මේ උඩින් කියපු මේ ಜಾත්‍යාන්දයන්ට ඇස නොලැබුණු පුජ්‍යලයන්ට ඔන්න දස ආයතනය පහළ වෙන එක තමයි ඒ කිව්වේ. ಜಾත්‍යාන්දයට එතකොට ඒ කියන්නේ චක්කායතනේ යාට නැහැ. ඒකින්ද තමයි දස ආයතන කෙනෙක් පහළ වුණේ. ඒක ගැටලුවක් තියනවද? ඕපපාතික වූ හේතයන්ටද ඕපපාතික වූ වචරයන්ටද ඕපපාතික වූ තිරසනුන්ටද ඊට පස්සේ සංඥාන්ට කියන්නේ මේ හේතය ආශ්‍රය තිරසන් එන්නේ විස්තර කරලා දෙන්න කරුණාට. මෙතන ඕපපාතික ප්‍රේතයන්ටද ඕපපාතික උදන ප්‍රේතයෝ ඕපපාතික වූ අසුරයන්ටද අසුර නිකායේ උපදින ඕපපාතික වූ තිරිසනුන්ට තිරිසනුන් ඕපපාතිකව ඉපදුනොත් තිරිසනුන්ටද නිරිසතුන්ටද නිරේ කොහොමටත් ඕපපාතිකමයි. ඊට පස්සේ ඒ අයට ලැබෙන හැටි තමයි කියන්නේ ಜಾති අන්ධයන් නම් ඒගොල්ලෝ මෙන්න මේ විදිහටයි ලැබෙන්නේ කියලා කියනවා. මේ කියපු කාණ්ඩේ. හරි. එතකොට දෙවෙනි එකේදී කියන්නේ ඒගොල්ලන්ටම ಜಾති බදිර වුණොත් ಜಾති බදිර නම් ඒගොල්ලන්ට මෙන්න මෙහෙමයි වෙන්නේ. ಜಾතිය බදිර බිහිරි උත්පත්තියම බිහිරි අයට වෙන්නේ මෙහෙමයි. උත්පත්තියෙන් බිහිරි නම් එයාට සෝත ආයතනේ ලැබෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා කාම ධාතුවේ උත්පත්තිය කවරේට නව ආයතන පහළ වේද? නව ආයතන පහළ වෙනකොට බලන්න වෙන්නේ ඕපපාතික ප්‍රේතයන්ට අර විදිහටම කියලා තියෙනවා ಜಾත්‍යන්ත ಜಾති බදිරන්. ඒගොල්ලන්ට මොනවද තව එකක් අඩු උනේ? ಜಾත්‍යන්ත එතන කියන නිර්සතුන ಜಾත්‍යාන්දයන්ට උත්පත්තියෙන් නව රූපායතනේ ගානායතනේ ගන්ධායතනේ ජීවායතන. දැන් මෙයාට රූපායතන ලැබිලා තියෙනවා, ගානායතනේ ලැබිලා තියෙනවා, රූපායතනේ තියෙනවා. ඇයි එතන චක්කායතනේ ලැබිලාද? නැහැ. එයාට සෝතායතනේ ලැබිලා තියෙනවද? මේ ಜಾති
අන්ධ ಜಾති බදිර මිශ්‍ර ස්වභාවය තමයි මෙතන කියන්නේ. ඒ ගොල්ලන්ට කන ලැබිලත් නැහැ, ඇහැ ලැබිලත් නැහැ. මෙතන රූප ආයතනයයි ගහන ආයතනෙන් තමයි යා පටන් ගන්නෙ. එයාට චක්ක ආයතනෙ ලැබිලත් නැහැ, එයාට සෝත ආයතනෙ ලැබිලත් නැහැ. එහෙම පුජ්‍යලේ ඉන්නවනේ දෙකම අන්ධ බිහිරි දෙකම තියෙන අයට. මෙතන තියෙන ඉතින් ಜಾති අන්ධයන්ට විතරයි දාලා තියෙන්නේ. ಜಾති අන්ධ බදිර දෙකම වෙන්න ඕන. ඉන්න බලන්න පාලි පැත්තට ගිහිල්ලා එන්න. ඔව් මේක ටිකක් දිගයි. එතකොට ಜಾති බදිර ಜಾති අන්ධ ಜಾති බදිර දෙකම එන අවස්ථාව. එතන තියෙනවා ජච්ච බදිරාණන් කියලා. ಜಾති අන්ධ ಜಾති බදිර දෙකම වෙන අවස්ථාව. එයාට සමාවෙන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන අවස්ථා තුනකදී ඕපපාතික අසුරයෝ ඒ වගේ අය මේ ආයතන වලදී වෙනස් වුණානේ. එතකොට ඒ අවස්ථාවලදී සමහර අය ඉන්නවා ඒ නව ආයතනේන අය දස ආයතනේන අසුරයෝ අනිත් සත්තු එහෙම ප්‍රේතයෝ ඒ වගේ ආයතන වෙනස් වෙන අවස්ථා කියන එකදී අදහස් කරන්නේ සර්. දැන් අපි හිතමු ප්‍රේතෙක් ඉපදුනා. ප්‍රේතෙක් ඒ ප්‍රේතයට ලැබිලා නැහැ චක්ක ආයතනයත් ඒ වගේම සෝත ආයතනයත්. එයාට රූප බලන්නත් බෑ, ශබ්ද අහන්නත් බෑ. අන්න ඒ වගේ පුජ්‍යලයක්. මනුෂ්‍ය ලෝකෙත් මේ දෙකම තියෙන කට්ටිය නැත්තෙම වෙන්න බෑ. ධර්මානුකූලව දෙකම නැති අය ඉන්න පුළුවන් කර්ම ආකාරයෙන්. එහෙම දෙකම නැත්නම් එයාට එළියේ වර්ණ රූප තිබුණායි කියලා වර්ණ රූප දකින්න බෑ. එයාට ශබ්ද තිබුණායි කියලා ශබ්ද දකින්න අහන්නත් බෑ. අන්න ඒ වගේ පුජ්‍යලයක් කියන තමයි මේ කතා කරන්නේ. එහෙමයි සර්. මේක එතකොට මේ බොහෝ මේ ඔක්කොම කියනකොට ඕපපාතික ප්‍රේතයන්. මේ කියන්නේ සියලු අංගෝපාංගයන්ගෙන් යුක්තව ඉපදෙන ස්වභාවය. ඕපපාතික ස්වභාවය කියන්නේ ඒකයි. සියලු අංගෝපාංගයන්ගෙන් යුක්තව. හැබැයි එහෙම ඉපදුනාට මේ වගේ ಜಾති නැතිව ඉපදිනවා කියලා කියන එක තමයි මේ කියන්නේ. ඕපපාතික උපදින අයට නැවත වැඩිමක් නැහැ. ලැබුණ දේම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. හැබැයි ලැබෙන දේවල අඩුපාඩු තියෙනවා. ඒ කර්ම ප්‍රත්‍යයෙන් ලැබෙන ආකාරය. මිනිසුන්ටත් එහෙම ලැබෙනවනේ. මිනිසුන්ට වැඩේ තියෙන්නේ ගබ්බසෙය්‍යක විදිහට ඉඳලා ඊට පස්සේ අනික් ක්‍රමානුකූලව තමයි මේ ආයතන වැඩෙන්නේ. හැබැයි කර්මයෙන් ලැබුණ නැත්නම් එයාට වැඩිමක් නැහැ. ඒකයි මෙතන කියන්නේ කර්මයෙන් නොලැබෙන ස්වභාවය. ඒකේ මේ දැන් සෝතායතනෙ තියෙනවද ශබ්දායතනෙ නැත්තේ ඡේදේ නේද? සෝතායතනෙ තියෙනවා ශබ්දායතනයයි නැත්තේ. ඒ ಜಾතියන්දයන්ට කිය මම මේ කර්සර් එක පෙන්නන එකටද මේකේ අවස්ථා දෙකක් තුනක් තියෙනවා. පළවෙනියට කිව්වානේ අර 11 ආයතන වෙනකොට 11 ආයතන ලැබෙන පුද්ගලයාට චක්ක ආයතනේ නැතුව අනික් ආයතනට ලැබුණාම ඔන්න 11යි. ඊළඟ සැරේ කිව්වා චක්ක ආයතනේ තියෙනවා සෝත ආයතන ලැබුණ නැහැ. ඒත් 11යි. ඊළඟට දස ආයතනය කියනකොට චක්ක ආයතනයක් නැහැ සෝත ආයතනයක් දෙකම නැහැ. ඊළඟට මේ නව ආයතනය කියනකොට ඒ 10 නව ආයතනය කියනකොට තමයි චක්ක ආයතනය සෝත ආයතනය දෙකම නැති ස්වභාවය එන්නේ. එතන ශබ්ද ආයතනයක් නැහැ. සෝතායතනෙ තියෙනවා එතන මේ 10 එකේ ආයතනය මහත්මයනි ශබ්ද ආයතනයේ කර්මයෙන් ලැබෙන්නෙම නැහැ. ශබ්ද ආයතනය ලැබෙන්නේ නැති හින්දානේ 11ක් ලැබුණේ. හරි මට හොඳට අපි තේරුම් ගන්න ඕනේ කර්මජ රූප කියනකොට මේ ස්වභාවයේ තේරුම් ගන්න අපි කර්මජ රූප ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕනේ. කර්මජ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව දැන් මේක අපි විස්තර කරනකොට ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. කර්මජ රූප ලැබෙනකොට ලැබෙන්නේ නැහැ ශබ්ද ආයතනෙ. ඇයි හේතුව? ඒක මහත්මයෙකුට කියන්න පුළුවන්ද? අපි මේ ඇයි ශබ්ද ආයතනෙන් ශබ්ද ආයතනේ චිත්තද රූපයක්නේ. කර්මජ රූපයක් නෙවෙයි චිත්තද රූපයක්නේ ශබ්ද ආයතනේ. කර්මජ රූපයක් නෙවෙයි ශබ්ද ආයතනේ. ඒකින්ද
උත්පත්තිෂනේ ශබ්ද ආයතනය ලැබෙන්නේ කිසිවෙකුටවත්. ඒකින්ද තමයි 11 ආයතනයකින් අපි පටන් ගත්තේ. අපි ඒකින්ද ඒක මිශ්‍ර කරගන්න එපා. ඒ බාහිර ආයතන ගැන නෙවෙයි මේ කතා කරන්නේ, අභ්‍යන්තර ආයතන ගැන. ශබ්ද ආයතනය කොහොමදත් ලැබෙන්නේ නැහැ. ඒකින්ද තමයි 11 ආයතනයයි ලැබෙන්නේ. සර්ව සම්පූර්ණයෙන් උත්පත්ති ලැබෙන කෙනාටත් ඒ 11 ආයතන වලින් අඩු කර මේ නව ආයතනය දක්වා ආපු හැටි තමයි මේ විස්තර කරන්නේ. තව මොන හරි ගැටලුවක් තියෙනවද? මේ කාරණේ ඊළඟ දවසේ පොඩ්ඩක් බලාගෙන ඉනවද? මේක ඒ තරමටම ගැඹීරයි. දැන් අපි එතන ඉඳන් එහාට යනවා ඉන්ද්‍රිය ධර්ම ලැබෙන හැටි බලන්න. දැන් අපි මේ කතා කරේ ආයතන ලැබෙන හැටිනේ. ආයතන ලැබෙන හැටි වලට වඩා අමාරුයි ඉන්ද්‍රිය ලැබෙන හැටි බලන්න. මේ ඡේදය දැන් මෙතන අපි කතා කරේ මෙතන ඉඳන් 10:40 මේ 1043 කාම ධාතුවේ උත්පත්තිෂනේ කවර පංචස්කන්ධය මේ ස්කන්ධය ගැන කියලා ඊළඟට මේ ආයතන අපි නැවතත් ඒක බලමු. බලලා මේක අපි අදට නවත්තලා මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. දැන් මේ කතා කරන්නේ අපි ආයතන ලැබීම පිළිබඳව. ඊළඟට අපිට ඉන්ද්‍රිය 22කින් ඉන්ද්‍රිය කොපමණ ලැබෙනවද කියලා අපි ඊළඟ ඡේදයේදී බලන්න යන්නේ ඒක. ඒක එතකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මොනවද මේ ලැබෙන්නේ කොහොමද කියලා. මෙතන බලන්න මම ඒක නැවත කරන්නම්. මිනිත්තු 10ක් විතර තව කරමු. ඊට පස්සේ අපි අද දවසට නිමා කරමු. කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරකට 11 ආයතන 15 වෙද්ද යත් 11ට වැඩිය ලැබෙන්නේ නැහැ. ඒ 12ම ලැබෙන්නේ නැහැ. හේතුව උත්පත්ති ෂණේ ශබ්ද ආයතනේ ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ශබ්ද ආයතනය කියන එක ශබ්ද රූපය කර්මජ රූපයක් නෙවෙයි. කර්මයෙන් නොලැබෙන දෙයක්. ඒකින්දා තමයි ඒ කර්මජ රූපය නොලැබෙන ශබ්ද ආයතනය කියන ඒ බාහිර ආයතන කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මෙතන කියනවා කාමාවචර දෙවියන්ට අපි හිතමු ඒ ඔක්කොම එකට ගන්න. කාමාවචර දෙවියන්ට නැත්තම් ප්‍රේතයන්ට සම්පූර්ණ ආයතන ඇතියනට බලන්න මෙතන කියනවා දැන් මෙහෙම 11 ආයතන හැබැයි සම්පූර්ණ ආයතන ඇතියනට. මේ කියන්නේ අභ්‍යන්තර ආයතන ගැන මේ කතා කරන්නේ. අජ්ජත්තික ආයතන ඇතියනට. අධ්‍යාත්මික ආයතන සම්පූර්ණ ආයතන ඇතියනට උත්පත්ති ෂණේ 11 ආයතනව පහළ වෙති. මොකද චක්ෂුරායතනය චක්‍රාය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. සෝතායතනය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. ඊළඟට ගානායතනය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. ජීවායතනය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. කායායතනය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. මනායතනය කියන්නේ අභ්‍යන්තර ආයතනයක්. ඒතර බාහිර ආයතන මොකද්ද? රූප ආයතනය. මෙතන සෝතායතනයට පස්සේ ශබ්ද ආයතනෙ නැහැ. ශබ්ද ආයතනෙ මෙතන දාන්න බෑ. ඒක අයිති නැහැ. ඒක කර්මජ රූපයක් නෙවෙයි. අන්න ඒකින්ද තමයි ඒක දාන්න නැත්තේ. ඊළඟට ගාහන ආයතනෙට පස්සේ ගන්ධ ආයතනෙ තියෙනවා. ගන්ධ ආයතනෙ පස්සේ ඊළඟට ජීව ආයතනෙ පස්සේ රස ආයතනෙ තියෙනවා. කාය ආයතනෙ පස්සේ පොට්ටබ්බ ආයතනෙ තියෙනවා. මන ආයතනෙ පස්සේ ධම්ම ආයතනෙ. දැන් 11 ආයතනෙ ගැන තියෙනවද ගැටලුවක්? 11 ආයතනෙ මෙතෙන්ට ලැබුණ එක ගැන ගැටලුවක් තියෙනවද? නැහැ සර් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැනේ. එතකොට මේ 11 ආයතන වලින් එක එක අඩුපාඩු දැන් කතා කරනවා. ඔන්න ජාත්‍යන්තයන්ට ලැබෙන්නේ නැහැ චක්කායතනය. එතකොට 11න් එකක් අඩු නම් දස ආයතනව පහළ වෙයි. අනික ඒවට කෙහෙමම තියෙනවා. දැන් ජාත්‍යන්තයන්ට ඒ චක්කායතනේ ලැබෙන්නේ නැහැ. ඒකින්ද ආයතන 10න් එකක් අඩු නම් දස ආයතනව පහළ වෙයි. ඊළඟට කියනවා ಜಾති බදිරයන්ට ඒ දස ආයතනේ පහළ වෙනවා. හැබැයි එයාට චක්කායතනේ ලැබෙනවා. හැබැයි සූත ආයතනේ ලැබෙන්නේ නැහැ. ඔන්න එයාට දස ආයතනේ ලැබුණේ එමය. ඊළඟට කියනවා කාම ධාතු කවුරු නවාතිර පහළ වේද? එයාට මේ චක්කායතනයක් නැහැ, සූත ආයතනයක් නැහැ. ජාත්‍යන්ත බදිර දෙකම එකට එන පුජ්‍යලයන්ට. ඒකේ මේ දෙපැත්තේ දෙවිදිහකට තියෙන්නේ. පාලි පැත්තේ තියෙනවා මේ බදිර කියලා. ඔව් මේක නෑ දැන් බදිර කියලා මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ ජාත්‍යන්ත. නෑ මේ පැත්තේ
පාලි වචනේ තියෙනවා මේ දෙකටම එකතු වෙන්න ඕන. මේක ಜಾති අන්ද බදිර දෙක එකතු කරලා තමයි වචනේ කියන්න ඕන. ඒ ස්වරූපයට කියන්න ඕන. පාලි පැත්තේ එක හරි. මෙතන නැත්තේ බලන්න චක්කායතනේ නෑ. සෝතායතනේ නෑ. චක්කායතනේ සෝතායතනේ කර්මජ රූප විදියට ලැබිලා නැහැ. ඒකින්ද තමයි එයාට නව ආයතන උනේ. සද්දායතනේ කොහොමදත් නැහැ. සද්දායතනේ ගැන කතා කරන්න එපා. සද්දායතනේ ලැබෙන්නේ නැහැ උත්පත්ති ෂණේ. එතකොට ඒකින්ද තමයි මෙයාට දෙකක්ම නැහැ. ජාත්‍ය අන්ද බදිර දෙකම එකතු වුණාම නව ආයතන පහළ වෙන්නේ. ඊළඟට කියනවා කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරේ සප්තායතන පහළ වෙයි. දැන් 7යි. දැන් බලන්න කොහොමද වෙන්නේ? ඒක පොඩ්ඩක් වෙනස්. ගැබ්බුණා සත්වයින්ට උත්පත්ති ෂණේ සප්තායතනෝ පහළ වෙත්. ගැබ්බුණා සත්වයන්ට මේ ගැබ්බක ඉන්න සත්වයන්ට එයාට ලැබෙනවා චක්කායතනේ තියනවද? නැහැ. සෝතායතනේ තියනවද? නැහැ. ජීවායතනේ තියනවද? ඒත් නැහැ. එතකොට කාය ආයතන මේ අපි දන්නවා දශක කලාප විතරයි ලැබෙන්නේ. අපි දන්නවානේ ගැබේ උපදින අයට දශක කලාප ලැබෙන්නේ. දශක කලාප 3ක්. අපි දන්නවා දශක කලාප 3 මොනවද? චක්කු දසත කලාපේ මේ චක්කු දස කලාපේ වස්තු දස කලාපේ භාව දසක ජීවිත දසක. කාය දශක, වස්තු දශක, භව දශක. කාය දශක, වස්තු දශක, භාව දශක. එතකොට කාය දශකයෙන් ඔන්න කාය ආයතනෙ ලැබුණා. කාය දශකයෙන් කාය ආයතනෙ ලැබුණා. එතකොට කාය ආයතනෙ ගැන ගැටලුවක් නැහැ. ඔන්න ලැබුණා. හරි? එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ එයාට ලැබුණද චක්කායතනෙ? නැහැ. එයාට ලැබුණද සෝතායතනෙ? නැහැ. එයාට ලැබුණද ගාහන ආයතනෙ? නැහැ. එයාට ලැබුණද ජීව ආයතනෙ? නැහැ. එතකොට කාය ආයතනයේ පමණයි ඒ අජ්ජත්තික රූප වලින් එයාට ලැබිලා තියෙන්නේ. වස්තු දශකයයි භාව දශකයයි වෙන කතාවක්. ඒක මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එයාට ලැබිලා නැහැ චක්කායතනයයි සෝතායතනයයි ජීවායතනයයි එයාට ගන්ධය මේ ගාහනායතනයයි එයාට ලැබිලා නැහැ. මේ හතර ලැබිලා නැහැ. ඒකින්ද තමයි සප්තායතන වෙලා තියෙන්නේ. 11න් 4ක් අඩු වෙලා. අර 11ක් නේ ලැබෙන්නේ. 11න් 4ක් අඩුවෙන් ලැබිලා තියෙන්නේ. එතකොට අහන්න පුළුවන් ඇයි කොහොමද රූපායතනේ, ගන්ධායතනේ, රසායතනේ මේ තුන ලැබුණේ කොහෙන්ද කියලා අහන්න පුළුවන්ද? කෙනෙකුට කියන්න පුළුවන්ද? මේ හතර රූපායතනයයි, ගන්ධායතනයයි, රසායතනයයි, පොට්ටබ්බායතනයයි ලැබුණ හැටි. සුද්දාස්තකේ තියෙනවනේ. සුද්දාෂ්ටකයෙන් අන්න හරි. ඒක තමයි අපි එතෙන්ට යන්න ඕන. මේ ඒ කියන්නේ ධර්මතා දකින්න ඕන. මේවා සුද්දාෂ්ටකයෙන් ලැබුණේ. අර දශක කලාප තුල තියෙනවා රූපායතනය. ඇයි? වර්ණ රූපේ, වර්ණ ගන්ධ රූපේ, රස රූපේ. ඒතර පොට්ටබ්බ රූපේ කොහෙද තිබුණේ? පඨවි ආපෝ තේජෝ. පඨවි තේජෝ වායෝ. ඒ තුنين තමයි පොට්ටබ්බ ආයතනේ. දැන් පේනවද සුද්දාෂ්ටකයේ තුලින් මේ සියලුම ධර්ම දකින්න පුළුවන් කියන එක? අපිට හොඳට පැහැදිලි වෙනවා සුද්දාෂ්ටකයේ තුලින් මේ සියල්ලම පේනවා. ඒ කියන්නේ සප්ත ආයතනවල පහළ වෙන්නේ මෙන්න මේ විදිහට. එර්වන් සර්ණයි සර්. ඔව්. ඉතිරි ඉන්ද්‍රිය හතර හම්බ වෙන්නේ සති 3කට විතර පස්සේනේ. එහෙම නේද? අර නහරි. ඒකින්ද තමයි උත්පත්ති ෂණයට මේවා වැටෙන්නේ නැත්තේ. ඒවත් හැබැයි කර්මජ රූප. උත්පත්ති ෂණයේදී ලැබෙන්නේ අපි දන්නවා දශක කලාප 3යි. ඒ දශක කලාප 3 ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවා සමා වෙන්න. භාව දශක කලාපේ එනකොට කර්මජ රූප, ඉති භාව රූපය, පුරුෂ භාව රූපේ කියන්නේ නැත්නම් මොකද සර්? ආයතන වලට එනවද ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූප? මේ ආයතන ගැන කතා කරන්නේ තාම. ධර්මායතනෙමයි පරියාපන්න හරිස්. ධම්මායතනේ පරියාපන්න ඒවා එනවා. ධම්මායතනේ පරියාපන්න තියෙනවානේ ඒ ස්ත්‍රී භාව රූපය ධම්මායතන පරියාපන්නයි. ඒ වගේම තේජෝ ධාතුවත් ආපෝ ධාතුවත් ධම්මායතන පරියාපන්නයි.
ඒකින්ද ධම්මායතනෙ ලැබිලා තියෙනවනේ. මේ මන ආයතනය සහ ධම්මායතනෙ ලැබිලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. බලන්න ඊළඟට අපි ඉන්ද්‍රිය වලට ගියාම ඔය ටික එනවා. ඔය ඔබතුමා කියපු කාරණේ ඉන්ද්‍රිය වලදී ඒ විදිහටම විස්තර කරනවා. ඉන්ද්‍රිය වලදී ඊළඟ එක අපි යන්නේ මේ ආයතන ඊළඟට ධාතු ගැන කතා කරනවා. අපි එනම් අද දවසට අපි දෙවියන්ට පින් දීලා අද නවත්තමු. ඊට පස්සේ බදාදා 5:30ට ඉතින් කතා කරමු. මේ ටික හුඟා ගැඹීර තත්ත්වයට යනවා. ඊට පස්සේ මේ උත්පත්තිශණයෙන් පස්සේ තව දුරටත් උත්පත්තිශණය යනවා රූප ධාතුවටත් අරූප ධාතුවටත් උත්පත්තිශණය යනවා. අපේ යපන්නේට උත්පත්තිශණයක් නැහැ. ඊළඟට මේක විස්තර කරනවා. ඊළඟට සත්‍ය කොහොමද මේ අවස්ථාවල එන්නේ මේ විදිහට ඊටාම ගැඹීර විදිහට මේක දුවනවා. අපි ඒකින්ද ඊළඟ දවසට මේක කතා කරමු. තව දවස් දෙකක් නැත්නම් තුනක් විතර මේ කාරණේම කතා කරන්න වෙනවා. ඒකින්ද අපි අදට මෙතනින් නවත්තමු. මේ ටික ඔක්කොම ඉතිරි ටික බලාගෙන ආවොත් මම කියන්නම් මොනවද බලන්න ඕනේ කියලා. අපිට ලේසි කතා කරන්න. මේ පංචමාරයයි එතනින් එහාට තියෙනවා මේක මෙතර සාමාන්‍යයෙන් පන්ති වල විස්තර කරන්නේ නැහැ. ඒ තරමට මේක ගැඹීරයි. ඒකින්ද මේක ඉගෙන ගන්න ඕන නිසා අපි එක එකින් එකට යමු. පොඩ්ඩක් අපි ඒක ගැන අවබෝධ කරගෙන ආවොත් අපිට හරි ලේසි මේක ඉදිරියට යන්න. ඊට පස්සේ අභිඤ්ඤය ස්වභාවය, පරිඤ්ඤය ස්වභාවය, ඒ ලෝකවල ආයුෂ ඒවා ගැන කතා කරනවා. දැන් මේ බලන්න මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය, ඊළඟට දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය, ඊළඟට බ්‍රහ්මයන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ ගැන විස්තර කරනවා ඒ ඡේදයකින්. ඊට පස්සේ ආයුෂ ප්‍රමාණය විස්තර කරනවා. ඊළඟට ඒ ආයතන පරිඤ්ඤය ස්වභාවය සහ අභිඤ්ඤය ස්වභාවය කොහොමද මේවා පිරිසිඳ දැනගන්නේ කියලා. මේක යන්නේ ඊටාම දස ආයතනයේ අභිඤ්ඤය, පරිඤ්ඤය, පහතව්‍ය, භාවිතව්‍ය මේ විදිහට පරිඤ්ඤය අභිඤ්ඤය ස්වභාවයත් මෙතන විස්තර කරනවා. ඒකින්ද මේක යනවා ඊටාම ගැඹුරට මේ ධම්මාදේ විභංගේ විභාගය. ඒකින්ද අද දවසට අපි නවත්තමු. එහෙනම් දෙවියන්ට අපි පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්මදේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මිනාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සියලු දෙනාටම වහවහ ධර්ම ඥානය ලැබේවා. අපේ මේ ධර්ම සභාවට අනුශාසනා කරලා ඒ අවශ්‍ය පරිදි ඒ කාරණා කරන අපේ අතිපූජනීය අවසරයි කොරතට වෙස්සබු ස්වාමින් වහන්සේද අනික් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් අපි මේ වෙලාවේදී කෘතගුණව සලකන්න ඕනේ. ඒ වගේම අපිට මේ ධර්මය කියලා දුන්නු අපේ නන්දසේන ගුරුතුමා නන්දසේන අපි මතක් කරන්න ඕන. මේ ධර්ම ස්වභාවයන් ඉතාම ගැඹීර ආකාරයට අපිට විස්තර කිරීමට ඒ මහත්මයා තමයි අපිට කියලා දුන්නේ. ඊට පස්සේ අපි මේ ධර්ම ස්වභාවය පවත්වා ගන්න යන්න අපිට බොහෝම සෙයින් උපකාර කරන ඒ රත්නායක මහත්මයාත් මේ දවස්වල නොහිටියත් බ්‍රුනෝ මහත්මයාත් අපේ ශ්‍රීමති මහත්මිය සහ ලක්ෂ්මී මහත්මියත් අපි මතක් කරන්න ඕන. ලක්ෂ්මී මහත්මිය තමයි මේ කාරණා සියල්ලම ඊටපත් කළා ඒ සේව් කරලා ඒවා නැවත YouTube එකට ඒ ධර්ම ස්වභාවයක් නැවත ඇසීමට පුළුවන් වෙන ආකාරයට සලස්වන්නේ
ඒ වගේම අපේ මේ ධර්ම සභාවට ඔබතුමාලාගේ පැමිණීමෙන් තමයි ධර්ම සභාව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කාරණය පිළිබඳවත් මම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා ප ဋ ාණ ධර්ම සභාව වෙනුවෙන්. තෙරුවන් සරණයි. රුවන් සරණයි සර්. අපි ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් ඔබතුමාට අනුමෝදන් වෙත්වා. ඔබතුමාගේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් ආයුර්ණ සැප බල ප්‍රඥා ලබත්වා. පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ පවුලේ සැමට විශේෂයෙන් ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මියටත් දරුවන්ටත් ඒ සෑම සියලුම දෙනාටත් පරලෝසපත් ඥාතීන්ටත් මව් දෙමව්පියන් ඇතුළු සැමටත් මේ සියලු කුසල් ඊටාම කෘතවේදීව ගෞරවයෙන් අපි පුණ්‍යානුමෝදනා වශයෙන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී ජීවිත ලැබමින් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. තෙරුවන් සරණයි. හැම දිනටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.